අදත් හරිදේ ටීවී තුලින් පොතක වරුණ වැඩසටහනට අපිට අපූර්ව පොතක් හම්බ වෙනවා. හිරුට වෙස් බැඳ. ඇත්තටම හිරුට වෙස් බඳින්න පුළුවන් නම් මොනතරම් සුන්දරද? මේ කවි පොතේ හිමිකරු දැන් මාත් එක්ක ඉන්නවා. ඉන්දික ප්‍රසාද් ඉන්දික අසුරප්පුලි. ආයුබෝවන් කියලා පිළිගන්න වැඩසටහනට. මේ පොත ගත්තම මට මේ නමට හරි ආස හිතුණා. මං හිතන්නේ මට මේක මගේ වෘත්තියත් එක්ක බැඳිච්ච නිසා මට මේ හිරුට වෙස් බැඳ කියනකොට මේක මංගල්‍යයක් මුල් කරගෙන දාපු නමක්ද කියලාත් හිතුණා. කවි පොත ඇතුළට යද්දි තවත් ගොඩක් දේවල් තිබුණා. සොඳුරු කවි තිබුණා. මට මුලින්ම හිතයි මේ වගේ නමක් මේ පොතට තියන්න හේතුනේ මොකද කියලා අහන්නේ. හොඳයි. හිරුට වෙස් බැඳ කියලා පොතට නම දාන්න ප්‍රධාන විදියට කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඔය පොතේ තියෙන හිරුට වෙස් බැඳ කියලා කවියක්. ඒ නමින්. එතකොට ඒකේ කියවෙන්නේ ඇත්තටම මේ කලාමැදිරියෙක් ගැන කතන්දරයක්. මේ පොතේ පිට කවරේ තියෙන කලාමැදිරියෙක් ඉන්නේ. එතකොට ඒ කවියෙක් විදියට මේ පොත ඇතුලේ තියෙන මම කැමතිම කවිය. එතකොට මම පොතේ අයිතිකාරයා වුණාට කවි මට අයිති නෑ. නමුත් මේ පොතේ තියෙන කවි වලින් මම කැමතිම කවිය තමයි හිරුට වෙස් බැඳ කියන කවිය. ඒ කවිය අපි ප්‍රවේශයක් විදිහට අරගෙන කතා කරමු. ඒ කවියේ කතා කරන්නේ මේ කලාමැදිරියෙක් ගැන අපිට තියෙන සිතුවිල්ලක් සහ සංකල්පයක් ගැන මම කතා කරන්න උත්සාහ කරන මේ කවියෙන්. ඒ කවිය මෙන්න මෙහෙම කියනවා. ගොම්මන් අඳුරේ පියා විදාගෙන සඳ එළියෙන් බිඳුවක් තවරාගෙන හුස්ම හිර කරන කළුවදිය කර ඇර කදෝ පැණියෙකුට පුළුවන්ද පාරක් තොටක් පාදන්න. එකමුතුව එක්සිත්ව ආහාරක් නොමව සියතුන්ට රොද බැඳ කඳු සිකර මස්තකග කළු කපා එළියදී නුඹලාට පුළුවන්ද හිරුට වෙස් බැඳ ඉන්න. අපි මේ අහනවා කලාමැදිරියෙකුගෙන් ඔයාට තනි වශයෙන් කලාමැදිරියෝ පුළුවන්ද Tamanට යන්නවත් අඩුම ගානේ ඒ එළිය පාවිච්චි කරන්න පාරක් තොටක් පාද ගන්න කලාමැදිරියෙකුට පුළුවන්ද? කදව පැණියෙකුට පුළුවන්ද? එහෙම නැතිනම් තනිව නොවුනත් කලාමැදිරි සියල්ලම දෙනා එකතු වෙලා පුළුවන්ද කුරුල්ලන්ට ආහාරයක් වෙන්නේ නැතුව කන්දක් මුදුනට ගිහිල්ලා ඉරකට වෙස් බඳින්න. ඉරක් වගේ වෙන්න පුළුවන්ද ඔබවල සියලු දෙනාගේම චූටි එලි පුංජයන් එකතු කරලා. එතෙන්දී ඊළඟ පදපේලි දෙකෙන් මේ කලාමැදිරියා කදෝ පැණියා උත්තර දෙනවා. සඳ එළිය බිඳුවකින් කොහොමනම් අඳින්නද මගේවත් හෙවණැල්ල දනිමි බැරි බව හිරුවෙන්න. ඒත් සතුටුයි දිනක් එයි නම් එළිය දීලා මියා දෙන්නට වඩු කුරුල්ලෙකු වෙහෙත් සිලා තැනෝ පැටව හින කුරුළු ගේකට. මම හිතන්නේ මේ පද ටික කියනකොට මොකද මම හිතන්නේ කලාමැදිරියෙක් අරගෙන වෙස් තට්ටුවක් අරගෙන වෙනමම තැනක මේ කවිය ඔයා තියන්නේ මම හිතන්නේ. මොකද පන්ති දෙකක අරගලයක් මොකද අපේ ජීවිතේ අපිට අහන්න දකින්න විඳින්න ලැබෙන ජීවිත ඇතුළාන්තයේ තියෙන කතාවක් මේ හිරු කොතරම් තෙදවන්තද කඳෝ පැණියෝ වගේ අහිංසක මිනිස්සු වෙහෙසිලා ආදන අපේ ශ්‍රමිකයෝ වෙහෙස මහන්සිලා කැදලි බොහෝ දේවල් තව නිමවන මිනිස්සුන්ට එළියක් දෙන්න පුළුවන් කොටසක් මේ ඉන්නවද මම දන්නේ මම කවිය විඳගත්තු විදිහ තමයි ඔය කවිය කියවද්දි මට දැනෙන්නේ. උත්තරයක් අර මිනිස්සු අපේ ඉන්න මේ අපේ සමාජයේ ජීවත් වෙන මිනිස්සු හිරුට වෙස් බඳින්න ඉරක් වගේ වෙන්න බොහෝ උත්සාහ කරමින් ඉන්න හින්දා තමන්ගේ පොඩි සිතුම් පැතුම් සතුට කියන එක මග අරගෙන තියෙනවා. ඒ නිසා මම මේ කවියේ මට සංකල්ප රූපයක් විදිහට මතු කරන්න ඕනුනේ අපිට හිරට වෙස් බඳින්න වගේ ඉන්නේ නැතුව අපිට කලාමැදිරියෙක් වගේ උනත් සතුට වෙන්න පුළුවන් පුංචි තැනකට එළියක් දීලා පුංචි පැතුමකින් ජීවත් වෙලා අපිට පුළුවන් මේ ජීවිතේ හිතා සතුටින් සන්තෝෂයෙන් ගෙවල ඉවර කරන්න. මම ඒ කවිය මම හිතන්නේ මම දේශපාලනික පැතිකඩකින් දකින්න නැති ඒ මම විදගත්තු විදිය කවිය අතාරිද්දි සමාජයේ කවිය වැළඳ ගන්න විදිය. එතකොට ඔබ මේ කවියට ප්‍රවිෂ්ඨ වෙන්නේ
මොනක මොකද ඔබ වෘත්තීය වශයෙන් රෝහලක් එක්ක ඔව් බෞද්ධ චිකිත්සකයෙක් විදියට වැඩ කරන්නේ. එතකොට ඔබ මේ කවියත් එක්ක ප්‍රවිෂ්ඨ වෙන්නේ මොන කාලෙද? කවිය ප්‍රවිෂ්ඨ වෙනවා කියන්නේ අර දැන් පොඩිම කාලේ එහෙම කවි ලියලා නැහැ. ඒ වුණාට කවිය ඕනම කෙනෙකුට ළඟයි. මොකද අපිට අපේ අම්මා නැලවිලි ගීයෙක්, එතකොට කවියෙක් අපිට දෙන ඒ කාව්‍යමය ආරාධනාව සහ ආදරයත් එක්ක ඕන කෙනෙකුට කවිය ළඟයි. මුලින්ම අහන කවිය ඒ වගේ. ඉතින් මට ඒ වගේම පොඩි කාලේ ඉඳලා කවිය ඇහුනට කවියක් ලියන්න, කවි පන්තියක් රචනා කරන්න කියන තැනට එන්නකොට මම හිතන්නේ මම වයසින් සෑහෙන්න උඩට ඇවිල්ලා. මොකද මම පේරදෙණිය විශ්වවිද්‍යාලයට යන්නේ බෞද්ධ චිකිත්සකවරයෙක් විදියට උපාධිය ලබා ගන්න. මම පේරදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යාපීඨයේ ශිෂ්‍යෙක් විදියට පේරදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා මම ඉස්සෙල්ලම කලාව පැත්තට යොමු වෙන්නේ පේරදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළේදී කවියෙක් විදියට නෙමෙයි, නාට්‍ය රංගන ශිල්පියෙක් විදියට. එතෙන්දී කෙටි කාලයක විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා මාස 6කින් වගේ සරච්චන්ද්‍ර එලිමහන් රංගපීඨයේ නාට්‍යකට දායක වුණා. ඒ වගේ පේරදෙණිය කියන්නේ කලාවට තෝතැන්නක්. තෝතැන්නක්. ඉතින් ඒ වගේ සරසවි බිමක කවි නොලිය වුණා නම් තමයි පුදුම. ඔව්. එතකොට ඒ වගේම කලාවට බැඳෙන ආදරයත් එක්ක තියෙන සම්පත්දායකත්වයේ පේරදෙණිය විශ්වවිද්‍යාලයේ. එතකොට එයාලගේ තියෙන දේශන මාලා, කලා වැඩමුළු, ඒ සියලු දේට සම්බන්ධ වෙන එකත් එක්ක කලාවත් එක්ක බැඳියාවක් ඇති වෙනවා. මොකද වෛද්‍ය විද්‍යාව පැත්තේ මගේ අධ්‍යයන කටයුතු සිදු වුණත් කලාවට, කවියට තියෙන ඇල්ම කියන එක හින්දා ඒ කාලේ පොඩි පොඩි කවි ලියුණා. ඒවා සමහර විට මේ පොතේ නම් නැහැ. නමුත් ඊට පස්සේ කවිය මොන වගේද, කවියේ හැඩතල මොන වගේද කියන එක අධ්‍යයනය කරන්න පටන් ගත්තා. ටිකක් කියවීමක් එක්ක දිගු කාලයක් තිස්සේ ඒ දේශන වලට සම්බන්ධ වෙමින්, ප්‍රවීණයන්ගේ ඇසුර ලැබමින්, ප්‍රවීණයන්ගේ නිර්මාණ මෙය අධ්‍යයනය කරමින් ආපු ගමනක්. ඉතින් ඒකේ පළවෙනිම ඒ සාර්ථකත්වය අපිට මේ සන්තව ප්‍රකාශනයක් විදියට ඔව් එළියට ආපු හිරුට වෙස් බැඳ කවිය කාව්‍ය සංග්‍රහයෙන් අපිට මේ සැප්තැම්බරයේදී විශේෂ යමක් වෙන ඔබම කියන්න. ඔව් මේ සැප්තැම්බර් 2 වෙනිදා පොත එළි දැක්වීමේ උත්සවය තියෙනවා. ඒක තියෙන්නේ අම්බලන්තොට. මම පොඩ්ඩක් එතන හරි වෙනස් දෙයක් තියෙනවා. මොකද මට මේ පොතට ආරාධනා වෙලා ආවෙලාවෙම මට දැනුණා ඒකේ මේ මහ පුදුම ආසහිතන තැනක්. මොකද නෝනගම හන්දියෙන් බැහැලා එන්න කියලා මට කිව්වේ. මොකද නෝනගමදී අපි ටිකක් හිත මම හිතන්නේ කතරගමට ගියත් මගේ හිතත් නතර වෙන තැනක් තමයි ওই නෝනගම. ගජමන් නෝන අමතක කරලා කොහොම අපි කවි ලියන්නද? නෝනගම හන්දියේ හරි තැන තෝරා ගැනීමේදී ඒ වගේ ඇත්තටම පොඩි විශේෂයක් තිබුණා. මගේ සහ මේ වැඩේ සංවිධානය කරන අම්බලන්තොටේ සාහිත්‍ය භාවනී කලා සංසදයේ සහෝදරයෝ ටික මාත් එක්ක ඉන්නවා. එතකොට මේ අම්බලන්තොට නෝනගම හන්දියේ තියෙන සංස්කෘතික මධ්‍යස්ථානයේදී තමයි මම හිරුට වෙස් බැඳ කියන මගේ පළවෙනි කවි පොත එළි දැක්වීම උත්සවය කරන්නේ. කොළඹින් දුර බැහැර ගමට කවිය සහ කලාව ගෙනීමේ මේ අරමුණු ඇතිව මේ අම්බලන්තොට නගරයේ අපි තියන් ඉන්නවා මේ අපි සහෝදර කීප දෙනෙක් එක්ක සාහිත්‍ය භාවනී කලා සංසදය. ඒ හින්දා අපි හිතාගත්ත නෑ මේක අපි අපේ ගමට කවිය ගේන්න ඕන එක ඇතුළෙම මේ පොතේලි දැක්වීම නෝනගම හන්දිය කරන්න. නෝනගම හන්දියේ ගජමන් නෝනා කියන්නේ මම හිතන්නේ දකුණේ කවිත්වයේ එක සංකේතීය තැනක් ගජමන් නෝනා කියන්නේ. ඒ හින්දා මම හිතනවා ගජමන් නෝනාගේ කවිය අපේ ලකුණක්, දකුණේ ලකුණක් විදියට ඒ කවිය අපිට ඉස්සරහට ගෙන යන්න, ඒ පැවතාපු කවි පරම්පරාවට අත්වැලක් හෝ යම්කිසි රුකුලක් දෙන්න පුළුවන් නම් මම හිතනවා ඒක සාමාන්‍ය මිනිස්සෙක් විදියට හෝ කවියෙක් විදියට නොවුනත් මම හිතනවා ඒක ඉදිරි පරම්පරාවන්ට ඉතාමත් වැදගත් දෙයක් වෙයි. යහපත් ටැටුවක් තුල ලතාවක් ඇත. පච්චයක් තුල කතාවක් ඇත. ටැටු පච්චා නැති නුඹේ ළඟ ලතාවක් නැති කතාවක් ඇත. මොකද්ද මේ කියන්නේ? ඔක පච්ච කොට නැත කියලා බොහොම කෙටි කවියක් මම ලියපු. ඇත්තටම ඔකේ තියෙන්නේ ටැටුවක් තුල ලතාවක් ඇත, පච්චයක් තුල කතාවක් ඇත. ටැටු පච්චා නැති නුඹේ ළඟ ලතාවක් නැති කතාවක් ඇත. පච්ච කොටන අත කියලා දැන් මේ
පච්ච කොටන පුද්ගලයෙක් කියවෙන්න. සමහර විට යා ස්වාමි පුරුෂයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට අපි ඇත්තටම ඉස්සර කාලේ තිබුණට පච්චා දැන් පච්ච නැහැ. දැන් දිනේ ටැටු. දැන් ඒක විලාසිතාවක් මෝස්තරයක් වෙලා තියෙන කාලවකවානුවක මම හිතනවා ටැටුවකට තියෙන බරට වඩා වැඩි පච්චයක තියෙන බර. ඉස්සර මේ මට පච්චය ඇත්තටම ළඟයි මගේ ජීවිතයට ළඟයි. මොකද මම ඉස්සරම පච්චයක් දකින්නේ පච්ච අකුරක් අත ගාන්නේ මං හිතන්නේ මගේ තාත්තගෙන්. මගේ තාත්තගේ පපුවේ පච්චයක් තිබුණා සදහටම මෙහෙමද කියලා. තව තිබුණ මේ අතේ මෙතන අහිංසක කියලා ගහලා තිබුණා. ඊට පස්සේ මේ අත් දෙක එකතු කරන් පස්සේ මේ දෙපැත්තේ අකුරු දෙකක් තිබුණා සාදු කියලා. එතකොට ඒව පච්ච ඒ පච්ච ඇතුලේ මං හිතනවා මිනිස්සුන්ගේ හිත ඇතුලේ කැකෑරෙමින් තිබූ දේවල් හෝ ආදරය හෝ තමාගේ මව්වත් කම ගැන කියන්න හෝ බොහොම ප්‍රසිද්ධ පච්ච තියෙනවා අම්මා බුදු වේවා ඒ වගේ. එතකොට ප්‍රසිද්ධ පච්ච one shot knockout ඒ වගේ පච්චත් එක්ක බැඳිච්ච අපිට තියෙනවා මේ කලාත්මක දෙයක්. මේ කාලේ වෙනකොට ටැටුව ඇතුලේ ලතාවක් තියෙනවා හරි ආකර්ශනීය ටැටුව හොඳයි ඒක විලාසිතාවක්. මේ ඒක ඇතුළට වඩා බරක් තියෙන හින්දා මම හිතන පච්චයක කතාවක් තියෙනවා ටැටුවකට වඩා කියලා. නමුත් ඒ පච්ච කොටන අත අයිතිකාරයා ඒ අතේ හිමිකරුවා වූ හිමිකාරිය පච්චයක් හෝ ටැටුවක් නොමැති කෙනෙක් නම් ඔහුගේ ජීවිතයේ යම්කිසි අහඹු සිදුවීම් පෙළ ගැසුණු එකතු වුණු යම්කිසි කතාවක් තියෙන්න පුළුවන්. එහෙ මෙහෙ වෙච්ච එහෙම චරිත මට මගේ ජීවිතයේ පෞද්ගලික හම්බෙච්ච එහෙම අනන්තවත් ඔබට එහෙම චරිත හම්බ වෙනවා ඇති. ඔව් ඒකින්ද මේ වෘත්තියත් එක්ක හම්බ වෙනවා. මොකද දැන් රෝහලේ ගිලන් ඇඳන් උඩ ඉන්න සමහරුන්ගේ ඇඟේ පච්චක් තියෙනවා ටැටුත් තියෙනවා. එතකොට අපිට මොකද එදිනදා පාරේ හම්බෙන අයගේ නැහැ මේ ඇඳුම් ආයිත්තන් හින්දා පේන්නේ නැති තැන් මේ පපුවල මේ අත්බාහුව වල ඒ තියෙන ටැටූ සහ පච්චාත් එක්ක ඉතින් මට හිතුණා මේ වගේ සංකල්පයක් කොහොමද කවියක පද හතරක් ඇතුළට හිර කරන්නේ කියලා. මම හිතනවා ඒක මේ පොත ඇතුළට ඇවිල්ලා තියෙන. ඉතින් ඒක සාර්ථකයිද ඒක සුන්දරයිද ඒක මොන වගේද දැනෙන්නේ කියන එක ඔයාලට තමයි අයිති. එක එක්කෙනා විඳගන්නේ තම තමන් කවිය තම තමන්ගේ කරගෙනනේ. මොකද කවිය ලියලා එළියට දැම්මට පස්සේ ඒ කවිය තමන්ගේ කරගෙන කියවන මේ පොත ඇතුලේ තියෙන කවි මට දැනෙන කවිය තව කෙනෙක්ට නොදැනෙන්න පුළුවන්. ඒක තමයි කවියේ ස්වභාවය. මම පොත අරගෙන කියවද්දි මට දැනුණ කවිය අතරේ තිබුණ එක කවියක්. ආදරේ කියන්නෙම භාවනාවක්. කියා දීමට ආදරේ හැටි. කාපු තරමක් ඉස්කෝලේ ගුටි. වැඩි රැලක් හා තරඟ වැඩි මෛත්‍රී භාවනා කළ හැටි. නෝන්ජල් වී 6 වසක් සිටි. භාවනාවේ ඵල ලැබපු හැටි. මටම පුදුමයි නුඹම ඇවිදින් ආදරේ කිරිපිඩු පුදපු හැටි. ආදරේ කියන්නෙම භාවනාවක්. ඇත්ත බව නුඹ ඔප්පු කළ හැටි. ගහක තහනම් ගෙඩි කඩන්නට පිරිමි උර මත යනු දකිද්දී සැකය හොඳ නෑ භාවනාවට ආදරේ නැති දැයි අහන්න. ආදරේ කියන්නෙම භාවනාවක්. පෙනෙන්නේ ඇස් පියන් ඉද්දී ඉකි බිඳින කඳුලක් තුරුළු කර යහනේ පසකට වී නිදද්දී දැඩිව අදිටන් කරමි අද මම ඇස් පියාගෙන බවුන් වැඩුවා. සැකේ අල්ලා බොටුව මිරිකා වල දමා ආදරේ හෙව්වා. රැය පහන් වෙන්නට පොරතුව ආදරේ මහ අරුත දැනුණා. උදේ ඇස් අර නුඹ හොයන විට අභිනිෂ්ක්‍රමණික ලියුම තිබුණා. ආදරේ කියන්නෙම භාවනාවක්. යටින් ලොකුවට ලියලා තිබුණා. මොකද්ද මේ? ආදරේ කියන අකුරු හතර ගැන ඒ වචනය ගැන තමයි මම හිතන්නේ මේ කවි ලෝකේ වැඩියෙන්ම මම හිතන්නේ කවි ලියවිලා ඇත්තේ. එතකොට හිරුට වෙස් බඳ කියන මේ කවි පොතේ ආදර කවි වගේම වෙනත් සමාජීය කාරණා කවි වැඩි. එතකොට මේ ආදරේ වුණත් මම හිතනවා පෙම් රස වෑහෙන ආකාරයේ කවියක් නොවුනත් ආදරේ කියන්නේම භාවනාවක් කියන්නේ මගේ හිතට අපක සිටිවිලි. ඔව් දැන් අර ඔබ භාවනාවක් කියලා අවසානයේ එයා මම හිතන්නේ මේක අභිනිෂ්ක්‍රමණය කරද්දිත් ඒකත් භාවනාවක්. ඔව්. මේකේ කතකයා පුරුෂයෙක්
හැබැයි මේක කියවෙන්නේ එයාගේ කාන්තාව ගැන. එතකොට ආදරේ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් ඔබ පාසල් ප්‍රේමයක් හා සම්බන්ධයි. සමහර විට මෙයා අපි හිතන ඇට්‍රැක්ටිව් නොවුණු කාර්යශූර නොවුණු ළමයෙක් හිතේ ආදරේ තියාගෙන ඉඳපු ළමයෙක් ඊටමත් කාර්යශූර වූත් වැඩි මේ හුරුබුහුටි බවකින් යුතු කාන්තාවක් වෙනුවෙන් ප්‍රේමයෙන් ඉඳලා සමහර විට ඒ කාන්තාව සමාජීය වශයෙන් අත්දැකීම් වශයෙන් අර තරුණයාට වැඩි අත්දැකීම් ප්‍රමාණයක පරිණත බවකුත් සමාජීය කාරණා ගොඩක් ලබාගත් බවකුත් එහා ගියපු ළමෙක් විදියට එයාගේ ජීවිත කාලයෙන් පස්සේ යාට ඇත්තටම ආදරය කරන පුද්ගලයෙක් හෝ තමා වෙනුවෙන් සැදී පැහැදී ඉන්න පුද්ගලයෙක් වෙත ආපු කාරණයක් කවිය ඇතුලේ කියවෙනවා. නමුත් ආදරයෙන් බාරගත්තට ආදරය රැකගෙන ඉඳපු ඒ තරුණයා මම හිතන්නේ මේ කාන්තාවගේ ඇතුලේ Tamanට හුරු පුරුදු වෙච්ච චර්යා රටාවන් ඒ වගේම තමන් ඉඳපු ඒ වටපිටාව වෙනස් කරගන්න බැරි වීමත් එක්ක නැවත තමන්ගේ ඉඳපු ඒ කුටුම්බගත ජීවිතයෙන් මිදිලා යනවා. ඒ මිදිලා යන එක ඇතුලේ හැබැයි අර ආදරේ වෙනුවෙන් බලාගෙන ඉඳපු ඒ මිනිස්සයා ආදරයේ විදිහටම දකින්න බලන් ඉඳපු මිනිස්සයාට ආදරේ කියන්නේ භාවනාවක් කියන එක බොරුවක් විදියට ඔප්පු කරනවා. මුලින් ඔප්පු කරනවා ළඟට ඉද්දී ආදරේ කියන්නේ භාවනාවක්. ඒ හින්දා ඔයා මාව බාර ගන්න ඕනි මම ඔයාට ආදරේ කියන එක. ඔයා බලන් හිටියේ භාවනාව කරන් කියලා එයාට යම් කිසි තැනක වැරදුනම් පස්සේ ළඟට එනවා. ඒ ආවන් පස්සේ එයාට Tamanට රුචි දේවල්, Tamanට අවශ්‍ය කරන දේවල් ටික කර ගැනීම සඳහා SPM භාවනා කරන්න කියන එක ඇතුලේ තව හොඳට පේන නම් ආදරේ SPයාගෙන භාවනා කරොත් තමයි පේන්නේ කියන එක ඒත්තු ගන්නලා ආදරේ වෙනුවෙන් ප්‍රේමයේ නාමයෙන් තමන්ගේ ස්වාමියා ප්‍රේමයේ නාමයෙන් ස්වාමියාගේ ඇස් වහලා ප්‍රේමයෙන් අන්ධ කරවලා එයා අභිනිෂ්ක්‍රමණය කරලා තියෙනවා. එයා ඇත්තටම හිත හදාගෙන ආදරේ කියන්නේ තමන් හිතන් ඉන්නවා මම දන්නේ නැහැ. තාම මම දන්නේ නැහැ. ඒ හින්දා මේ මම කොහොම හරි මේ අපි කියන්නේ මේ පරිණාමීය වශයෙන් මේ දැන් අපි වෙනස් වෙනවා කියලා මේ සමාජෙට කියන්නේ මේ අනුවර්තනය වෙනවා. මම මේ විදිහට අනුවර්තනය වෙන්න ඕනේ. එහෙම තමයි අපි කුටුම්බගත ජීවිතේ මම හිතන්නේ මේ කුටුම්බගතව ජීවත් වෙන සියලු දෙනා අනුවර්තනය වෙමින් යන්නේ මිසක් 100% ගැලපෙමින් යන්නේ නැහැ. ඉතින් ඒ අනුවර්තනය වීමේ අවසාන ප්‍රතිඵලය අරගත්තා කියලා ඉහළම තැනට ගිහින් සාක්ෂාත් කරගන්නකොට එයාට පිළිතුරක් ලැබෙනවා. අභිනිෂ්ක්‍රමණයක ලියුමක්. ඒක යටින් ලොකුවට ලියලා තියෙනවා ආදරය කියන්නේ භාවනාව. පිහියකින් නොවිසඳී භාවනාවකින් විසඳිච්චද. නියත විවරණ නිරිඳු දුන්නද තිඹිරි ගෙයි වඩුවකුගේ පැල්පත රුවන් මිනිමුතු සලු පැලැන්දට පොළවේ උණුසුම සුවඳ දන්නේද. සිනිඳු වැලිගල් බොරළු හඳුනන අත් කකුල් වල මුහුණ දුටුවද. බරක් උහුලන කරක් නැත්නම් ඔහොම ගරුසරු නමක් උරුමද. ඔව්. ඔක දෝලාව කියන කවිය. දෝලාව කියවන් අපේ රටේ ඉන්න 18 වෙනි දෝලාව කවිය. දෝලාව කවිය අපේ රටේ ඉන්න පුංචි ළමයෙක් ඉඳලා වැඩිමහලු කෙනා වුණත් දන්න සුඛෝපභෝගීම ගමන් රථය තමයි අපේ අතීතේ ඉඳලා ආපු දෝලාව. දෝලාව කියන්නේ මේ අපේ රජවරු, බිසෝවරු, මැති ඇමතිවරු තමන්ගේ ගමන් බිමන් යෑම සඳහා පාවිච්චි කරන කුඩා මන්දිරයක්. ඒකේ දෙපැත්තකින් ලොකු ලී දෙකක් දාලා ඒ දෙක කර තියාගෙන යනවා 4 දෙනෙක්. 4 පැත්තෙන් අල්ලගෙන අර ප්‍රභූයයි සම්මත ප්‍රභූයයි සලකන උසස්යයි සලකන පුද්ගලයා ඒක ඇතුලේ ඉන්නවා. ඊට සිනිඳු සලු අතුරපු ලස්සන කැටයම් ඔබ්බපු මණික් ඔබ්බපු ඊටමත් විසිතුරු කුටියක. ඒ කුටිය ඔසවගෙන යන්නේ දැන් සමාජය කියලා ඉත කම්කරු වෙක් වගේ කෙනෙක්. කියන්නේ පොළවේ පය ගහලා ඉන්න දුප්පත් මිනිසෙක්. අපේ සාමාන්‍ය පුරවැසියෙක්, නගර වාසියෙක් වෙන්න පුළුවන්. එතකොට ඒක දැන් දෝලාව කියන සංකල්පය මට එන්නේ අපේ දෝලාව ඊටම සුඛෝපභෝගීම ප්‍රවාහන ක්‍රමය වුණාට කවදාවත් දෝලාවකට තනියෙන් යන්න බෑ. ඒක එක්කෙනෙකුට පදවන් යන්න තියෙන එන්ජිමක් සහිත එකක් නෙමෙයි. එතකොට ඒ හින්දා දෝලාවක් කියලා ඇත්තම නම එන්න නම් ඊට යටින් කකුල් තියෙන මිනිස්සු ඉන්න ඕන.
දාඩිය දාන මිනිස්සු ඉන්න ඕන. පොළොව පෑගෙන මිනිස්සු ඉන්න ඕන. හැබැයි දෝලාවක් හදන්න මේ යට ඉන්න මිනිහෙකුට මං හිතන්නේ බෑ. ඒකට දෝලාවක් හදන්න කියලා විවරණයක් ලැබෙන්න නම් ඒක නිරිඳෙක්ගෙන් ලැබෙන්න ඕන. ඒක රජ කෙනෙක්ගෙන්, එහෙම නැත්නම් සිටුවරයෙක්ගෙන්, එහෙම නැත්නම් සමාජයේ ප්‍රභූයයි සම්මත පුද්ගලයෙක්ගෙන්. හැබැයි නියත විවරණ නිරිඳ දුන්නට තිඹිරිගෙයි වඩුවෙකුගේ පැල්පත. හැබැයි මේක හැදෙන්නේ සාමාන්‍ය වඩු කාර්මිකයෙක්ගේ ගෙදරක. රුවන් මිනිමුතු සලු පැලැන්දට පොළොවේ උණුසුම සුවඳ දාන්නේද? රුවන් මිනිමුතු දාලා අපි මේ දෝලාව අලංකාර කරත් පොළොවේ උණුසුම සුවඳ කවදාවත් මේ දෝලාවට දැනෙන්නේ නැහැ. දෝලාවේ යන කෙනාට කොහොමවත් දැනෙන්නේ නැහැ. සිනිඳු වැලිගල් බොරළු අඳුනන අත් කකුල් වල මූණ දුටුවද? බරක් ඔසවන කරක් නැත්තම් ඔහොම ගරුසරු නමක් උරුමද? එතකොට කවදාවත් මේ දෝලාවේ යන මගියට, එහෙම නැත්නම් අපි ඉන්න ප්‍රභූයයි සම්මත රජතුමාට හෝ බිසවට හෝ ඒ සිටු පවුල් වල ඉන්න අයට කවදාවත් පොළොවේ වැලි පෑගෙන්නේ නැහැ. ඒ වැලි පෑගෙන 4 දෙනෙක් ඉන්නවා. ඒ වැලි පෑගෙන පුද්ගලයෝ 4 දෙනාගේ මූණවත් මෙම දෝලාවේ ගමන් කරන ඒ උසස්යයි සම්මත අය දකින්නේ නැහැ. ඒ දාඩිය දකින්නේ නැහැ. එතකොට මූණවත් දකින්නේ නැහැ. හැබැයි මේ උස්සගෙන යන මිනිස්සුන්ගේ කර තිබුණේ නැත්තම් මේ දෝලාවට, මේ දෝලාව කියන ගාම්භීර ප්‍රවාහන කුටියේ ගාම්භීරත්වය හම්බෙන්නේ නැහැ. ඇත්තටම අර කකුල් අයිති මිනිස්සු හිටියේ නැත්තම්, මට ඒක වැඩ කරන මිනිස්සු නැත්තම් ප්‍රභූවරුන්ට පැවැත්මකුත් නැහැ. දේශපාලනිකයි මේ කවිය ඇතුළ ගොඩක්. මේ පොතේ විශේෂ ස්තුති හැම ඔබට කරන්න කවුරු හරි ඉන්නවද? විශේෂ ස්තුති කීපයක් තියෙනවා. මොකද මම කවියට ආධුනිකයි කියලා මම තාමත් විශ්වාස කරනවා. මම තාම අධ්‍යයනය කරමින් යනවා. මම ඉගෙන ගන්නමින් යනවා. මම හිතන්නේ මම මගේ මරණය දක්වා මම හිතන්නේ යම්කිසි දෙයක් ඉගෙන ගනි. එතකොට ප්‍රවීණ සියලුම දෙනා අපේ ලේඛකයන් කවි විතරක් ලියපු කට්ටිය නෙමෙයි, පොත්පත්. එතකොට මේ වෙනකන් පොතක් විදියට නිර්මාණය කරලා තියෙනවනම් යම්කිසි දෙයක්, කවියක් හෝ නවකතාවක් හෝ ඕනම දෙයක්, මම හිතන්නේ පුද්ගලයෙක් පොතක් නිර්මාණය කරන එකෙන් අපි පොත කියවන එක ඇතුලේ ගන්න පුළුවන් බැරෑරුම්ම දේ තමයි ඒ පොත ලියන කර්තෘ අවුරුදු ගණනාවක් තිස්සේ තමන්ගේ අත්දැකීම්, තමන්ගේ වටපිටාවේ සිදුවෙච්ච වෙනස් වීම්, දේශපාලනික, සංස්කෘතික හෝ පවතින සමාජීය හෝ වෙනස්කම් තමන්ට දැනුණු හැටි සහ හැඟුණු හැටි, තමන් ඒකට මුහුණ දීපු හැටි පොතක් මගින් දෙනවා නම් මම හිතනවා පොතක් කියවන එක ඇතුලේ අපිට ඒ කර්තෘගේ අවුරුදු 10ක 20ක 30ක අපිට දිගු කාලයක දේවල් අපිට ගන්න පුළුවන් ආකාරයට තමයි පොතක් තියෙන්නේ. කවදාවත් පොත් කියන්නේ නොවටිනා දෙයක් නෙමෙයි, අතිශය විදියට වටිනා දෙයක්. එතකොට මෙතෙක් මේ ලෝකේ පොත් මගින් මිනිස්සු දැනුවත් කිරීමට, මිනිස්සුන්ට දැන්මින් පෝෂණය කිරීමට එක පිටුවක් හෝ ලියලා තියෙනවා නම් ඒ සියලු දෙනාම ප්‍රවීණ විදියට මම සලකනවා. එයාට ස්තුතිවන්ත වෙන්න ඕන විශේෂයෙන්ම. මොකද මම පොත් වලින් ඉගෙන ගත්ත කෙනෙක්. මම මගේ විෂයපතය නොවුණු දෙයක් මම පොත් වලින් ඉගෙන ගත්ත කෙනෙක්. මගේ විෂයපතය වෛද්‍ය විද්‍යාව පැත්තට බරයි. ඒක හින්දා ඒ වගේම මේ හිරුට වෙස් බඳ කියන කවි පොත කරද්දී මට විශේෂයෙන්ම මතක් කරන්න ඕන මගේ පෙරදෙණි විශ්වවිද්‍යාලයේ කාලේ මම කලා කටයුතු වලට සම්බන්ධ වෙද්දී දැනගත්ත මගේ යාළු මිත්‍රයන් වගේම මගේ මේ පොතට ලියලා තියෙනවා පෙරවදන ආචාර්ය ලියනගේ අමරකීර්ති ගුරුතුමා සර් මම ඉතා ආදරයෙන් මතක් කරන්න ඕන. මම හිතන්නේ එතුමාගේ පෙරවදනක් ලියපු පොතක් ගැන අපි මොනවද කතා කරන්නද කියලා මට හිතුණා. මේක ගැනද කතා කරන්න කලින් මේක අතර ගත්තම මම හිතන්නේ සර් මට පෙරදෙණි විශ්වවිද්‍යාලයේදීවත් මම එහෙම දැනගෙන අඳුනගෙන නැහැ. මේ පොතට මම දුරකථන ඇමතුමක් මගින් මම කතා කරලා මේක එවන්නම් කියලා ඊමේල් පණිවිඩයකින් යවපු පොතට ලැබිච්ච පෙරවදන මම හිතන්නේ ඒකෙන් ලොකු එළියක් ලැබිලා තියෙනවා. අනිවාර්යයෙන් ඒක විශාල ආලෝකයක් පොතකට. පළවෙනි පොතට මේ ඊට පස්සේ මේ පොත මේ පිට කවරය ගැන කතා කරොත් මේ පිට කවරය දැන් කීප දෙනෙක් මට කියපු දෙයක් තමයි හරි වෙනස් කියලා. මේකේ මුකුත් නැහැ, මේකේ කලාමැදිරියෙක් විතරයි ඉන්නේ. පිලමන්ට් එකක් බල්බ් එකක් තියෙන කලාමැදිරියෙක්. මේ පොතේ පිට කවරය කරේ ඩොමිනික් චන්ද්‍රශාලී ඩොමා මගේ සහෝදරයා. මම එයාට ස්තුතිවන්ත වෙනවා. මට ඊටම අලංකාර හරිම සුන්දර පිට කවරයක් අපිට හදලා දීපු එක සම්බන්ධයෙන්. ඒ වගේම මේකේ පිටු සැකසුම මොළ සෙනවිරත්න සහෝදරයාත්
එතකොට සෝදුපත් බැලීම හර්ෂණී පුෂ්පමාලාක්කත් මම ආදරෙන් මතක් කළ ස්තුතිවන්ත වෙනවා. ඊට පස්සේ මගේ පොතේ වැඩිම බරක් ඇද්දි මම හිතන්නේ මහින්ද ප්‍රසාද් මස්සිඹුල. මම ඊටාම ආදරෙන් ස්තුතිවන්ත වෙනවා මසායියට. මේ මොකද කවිය ලියාගෙන යද්දී ඒ කවියේ අඩුපාඩු තියෙන තැන් එහෙම නැත්නම් කවිය ලියන ආකෘතික මේවලම් භාවිතය ඒ දේවල් මම හිතන්නේ කවියේ ගමන් බිමන් යන අතරේදී බලලා නිතරම මේ මාව අභිපේරණයකට ලක් කරේ මහින්ද ප්‍රසාද් මස්සිඹුල. ඒ වගේම පොත සන්තව කියන මිත්‍ර සන්තවයක් වෙච්ච කවියන්ට නවකයන්ට මිත්‍ර සන්තවයක් වෙච්ච ප්‍රකාශන ආයතනයක්. මම ඒකට ස්තුතිවන්ත වෙන්න ඕන සන්තවට. ඒ වගේම මස්සිඹුල මම හිතන්නේ අපි සන්තවට ගොඩ නොවි කවියේදී සන්තව මගහැරලා යන්න බෑම තමයි. බැරි වගේ ඒ වගේ මිත්‍ර සන්තවයක් තියෙන තැන තමයි සන්තව ප්‍රකාශනය කියන්නේ. මම ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ වගේම මේ මොහොත වෙනකොට මගෙත් එක්ක අත්වල් බැඳගෙන මගේ කවිය රස විඳින මගේ කියන්නේ කවිය ගැන කතා බහ වෙන කියවන සියලුම රසික හිතවතුන්ට මම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. මම හිතන්නේ වැඩසටහන අවසන් කරන්න කලින් මට හිතුණා මේ පොතේ පුපුරලා කවිය පුපුරලා යන තැනක් මට අහු වෙනවා. ඒ කවිය කියලා වැඩසටහන නිමා කරන්න. බඹර ඇල්ලෙන් වැටුණ පාරට වතුර බිඳුවට හුඟක් රිදුණා. තාත්තා ගං දියෙන් ආවිට වතුර බිඳුවෙන් කඳුළු වැටුණා. නිතින් ගැලවුණු පබළු පිනිබිඳු තිත්ත තිබ්බටු වැලක රැඳුණා. හද්දොහේ දානෙන් පහුවදා කරවිලත් පැණි රහට දැනුණා. මගෙත් ඉඳ හිට රිදුණු විට වලවේ ඉවුරට ඉබේ ඇදුණා. ඉවුරු දෑලේ සිනා රන්දා තාත්තා වැලි පොලේ මැවුණා. ලෝකයට කඳුලක් පෙන්නා දෙතුන් පාරක් දියේ ගිලුණා. මට මේ කවිය ඇතුලේ නිතරම මේ ගං දියෙන් ගෙබින තාත්තව මේ කවිය ඇතුලේ මටත් මැවුණා. ඇත්තටම ඒක තමයි මම හිතන්නේ මේ පොත ඇතුලේ මම දැකපු සංවේදීව ඇහැට කඳුලක් ගෙනාවු කවිය. ඔබේ සීල කටයුතු සාර්ථක වෙන්න කියලා සුබ ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපේ අද වැඩසටහනට පොතක වරුණ වැඩසටහනින් ඔබට අයිබෝන් කියලා සමුදෙනවා. හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකර ලීබඩු මාලිගය උඩුමහල ලබුදුව ගාල්ල